විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් ආරම්භ වන්නේ සංවාදාත්මක වටය. මේ වටයේදී මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමේදී මැදිහත් වීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම මතක් කරන්නට ඕනේ යම්කිසි අවස්ථාවක බාධා කිරීම මට්ටමට එනවා නම් ඕනෑම කෙනෙකුට Tamanට තිබෙන නිදහස් කාලය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අපේ පිළිබඳව මතක් කරන ගමන් දුරකථන මතුමකට යන්නේ කෑගල්ලෙන් වසන්ත උදේරත්න මහත්මයා ප්‍රශ්න යොමු වන්නේ මුජිබ රවුබාන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔව් යොමු කරන්න. අපේ සිංහ මන්ත්‍රීවරයා මේ මාධ්‍යත් නොමැති තැනකදී වීරියක් වගේ ප්‍රකාශයක් කරා. දැන් මේ ප්‍රකාශයේ මාධ්‍යරා ජනතාවට ඇවිල්ලා රටේ කැළවීමක් ඇති වුණාම එතුමා කියනවා මේකේ තරම් හිතලා කියපු දෙයක් නෙමෙයි ලොකු වගකීමක් ඇතුව කරපු ප්‍රකාශයක් නෙමෙයි කියලා. දැන් මෙහෙම කියන එක කියන්නේ ඔබතුමාගේ අදහස මොකද? ඇත්තටම මේ වගේ ලැජ්ජ නැති වැඩ කරන එක විපක්ෂයේ වගකීමයි. මොනවද මේ කරන දේවල්? මම දෙවන ප්‍රශ්නේ 2016 විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කිව්වා මෙහෙම පාස්පෝර්ට් සම්බන්ධයෙන් මේ අවදානමක් තියෙනවා මෙහෙම දෙයක් ආරක්ෂා වෙලා තියෙනවා කියලා. එතකොට ඔබතුමාට පිළිසක් එතුමාට hina වෙලා වට කරගෙන ගැහුවා. දැන් අද දවසේ ඔබතුමා මොකක්ද හිතන්නේ එදා ඔබතුමා හැරිච්ච විදිය ගැන? ඔබතුමාට ඇත්තටම ලැජ්ජාවක් ඇති වෙනවා මේක. බොහොම ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්න දෙක පැහැදිලි මුජු මන්ත්‍රීතුමනි. ඔබතුමාට අවස්ථාව. ඔව් එතුමා පළවෙනි ප්‍රශ්නේ යොමු කරා අශෝක අබේසිංහ මන්ත්‍රීතුමාගේ එතුමා ඉදිරිපත් කරපු කරුණු ගැන. ඒකෙදි මම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ පෞගිය කාලේ පුරාම මේ සමාජ මාධ්‍යවල හා ඒ වගේම යම් දේශපාලන වැඩසටහන් වල දේශපාලන නායකයන් සිවිල් සංවිධාන වල නායකයන් මේ බෝම්බ ප්‍රහාරය ගැන නොයෙකුත් අදහස් ඉදිරිපත් කරා. ඒ අදහස් ඉදිරිපත් කිරීමේ මම හිතන්නේ ඒව වලින් ගත්ත දේවල් තමයි එතුමා ඔය ප්‍රකාශ කරන්න ඇත්තේ. නමුත් අද එතුමා ගිහිල්ලා දීපු කට උත්තරය ගැන නම් මට දන්නේ නැහැ මොකක්ද එතුමා දීපු කට උත්තරය ගැන. ඉතින් මම හිතන්නේ මම මේ ගැන විග්‍රහයක් කරනවට වැඩිය එතුමාම ඒ විග්‍රහය කරන එක තමයි එතුමාට සාධාරණත්වය ඉෂ්ට වෙන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම එතුමා මට මේ චෝදනාවක් කළා. මම පැහැදිලිව කියන්න ඕනේ විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ අපේ හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී යම් කරුණු ගණනාවක් එතුමා එදා 2016 අවුරුද්දේ නොවැම්බර් මාසයේ එතුමා අයවැය විවාදයේදී මතු කළා. එතකොට එතුමා අපේ ආණ්ඩුවේ හිටපු අධිකරණ ඇමතිවරයා ප්‍රබල ඇමතිවරයෙක්. එතකොට එතුමාගේ කතාවෙන් පස්සේ දින කීපයකට පස්සේ මගේ කතාවේදී මම පැහැදිලි කිරීමක් කරා එතුමා ඒ කියපු කරුණු කාරණා ගැන සංඛ්‍යා ලේඛනවල තිබෙන අඩුපාඩු ගැන තමයි මම පැහැදිලි කරේ. පැහැදිලි කරලා මම එතුමාට කිව්වා විශේෂයෙන්ම අපේ ආණ්ඩුව පෞගිය කාලේ පුරාම එතකොට එතුමා මේ කතා කරන වෙලාවෙත් යම් සංවිධාන නැවත වතාවක් මේ රටේ සිංහල මුස්ලිම් ජනතාව අතර වෛරය සැකය ඇවිස්සීමේ යම් ක්‍රියාවලියක් එදා සමාජය තුළ නැවත පැන නැගෙමින් තිබුණා. ඒ පැන නැගින වෙලාවේ තමයි එතුමාත් මේ පාර්ලිමේන්තුවේ කතාව කළේ. එතකොට එතුමා ඒ කතාව කරන වෙලාවෙත් මම එතුමාට කිව්වෙත් ඔබතුමා ඉදිරිපත් කරපු මේ සංඛ්‍යා ලේඛනවල ගැටලුවක් කියවෙනවා. මම දන්නේ නැහැ ඔබතුමාට ওই කොයිද සංඛ්‍යා ලේඛන හම්බුනේ කියලා. එතකොට ඔබතුමා වගේ කිව්වා ඇති ඇමතිවරයෙක් හැටියට මේ කතාවේදී එතුමාට තිබුණා ඊට වඩා කැබිනට් ඇමතිවරයෙක් හැටියට මේක කැබිනට් එක තුල කතා කරන්න, ඊළඟට වගකීම් යුතු ආරක්ෂක නිලධාරීන්ට මේ පිළිබඳ පැමිණිලි කරන්න, ඊළඟට රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට ඉන්නේ ජනාධිපතිවරයාට මේ ගැන පැමිණිලි කිරීම තමයි එතුමාට කරන්න තිබුණේ. එතුමා පාර්ලිමේන්තුව තුල මේක විවෘතව කතා කිරීම තුල මම හිතන්නේ එතුමාත් වෙන න්‍යාය පත්‍රවල එදා නියැලෙ හිටියක් දන්නේ නැහැ මේක තුල යම් මාධ්‍ය එතුමාට වාසිසාගත දෙයක් ලබා ගන්න. ඒක තමයි එදා ඒ සිද්ධ වුණේ. ඊට එහා අපි කිසි විටකත් ඒ කතාවල් ගැන එතුමාට වෙන කොහෙවත් මාධ්‍ය සාකච්ඡා තියලා ප්‍රහාර එල්ල කරන්නත් ගියේ නැහැ. මොකද එතකොට එතුමා අපේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක්. ඉතින් ඇමතිවරයෙක්ට විරුද්ධව එහෙම අපිට මාධ්‍ය සාකච්ඡාවල් වල තැන් වල එම ප්‍රකාශ කරන්න බෑ. ඉතින් ඒක තමයි එදා විශ්ව දේ. අනිත් දේ තමයි දැන් අපි යමු මේ මදුෂාන් විශේෂයෙන්ම දැන් අද වෙනකොට මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දයි දැන් මාස 4ක වගේ කාලයක් ගත වෙලා තිබෙනවා. දැන් මේ අවුරුද්දයි මාස 4ක කාලය ගත වෙලා තියෙනකොට අපිට බලනකොට පේනවා විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු උදවිය ආණ්ඩුව බලයට ගෙන ආපු උදවිය අද තද බල විවේචනයක් මේ ආණ්ඩුව ගැන දරනවා. දැන් ඔබතුමා දාපු අර පටන් ගන්නකොට විශේෂයෙන්ම අපේ මුරත්තෙට්ටුවේ ස්වාමින් වහන්සේ විශාල ලෙස ආණ්ඩුවට දෝෂාරෝපණය කරා. දැන් මේ අර මොකද්ද ස්වාමින් වහන්සේ මට මතකයි උදාහරණයකුත් කියලා කිව්වා අර අබෑටයක් හොයාගන්න බැරි තරමට දැන් මේ ආණ්ඩුවට
හැම ගේකින්ම හැම කෙනාම බයින තත්යකට ඇවිල්ලා තියෙනවා කියන මම ඊට කලින් ඒ කතාව දැක්කා උදාහරණ සහිතව කියනවා. ඒ වගේම මේ ආණ්ඩුවට බලයට ගේන්න උදව් කරපු බුද්ධිමතුන් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්, කලා ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම දැන් බලාපොරොත්තු කඩවුණු ආකාරයක් අපිට පේනවා. මොකද විශාල බලාපොරොත්තුත් එක්ක තමයි ආණ්ඩුව ආවේ. නමුත් මේ විශාල බලාපොරොත්තු විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාව Tamanගේ අනාගතය හදාගන්න විශාල බලාපොරොත්තුත් එක්ක ඡන්දෙ දුන්නා. නමුත් අද අපිට පේනවා රට විශාල වශයෙන් නැවත වතාවක් අපි ආර්ථික ප්‍රපාතයකට අපේ රට ආපස්සට ගමන් කරන ආකාරය. මේක ආණ්ඩුව උත්සාහ කරන්න පුළුවන් කියන්න මේක COVID-19 හින්දා මේක උණයි කියලා. නෑ COVID-19ට කලින්ම ආර්ථිකය ඍණ වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ආදායම අඩු වුණා බිලියන 2000 ඉඳන් බිලියන 1000කට වගේ අඩු කරගත්තා වැට් එක අඩු කිරීම තුළ. එතකොට අපි දැක්කා අපි කිව්වා අපි විශේෂයෙන්ම 2015 අපි බලය ගන්නකොට අපි අර බිලියන 1000ක තිබුණු රාජ්‍ය ආදායම බිලියන 2000කට අපිට ගේන්න පුළුවන්කම ලැබුණා. අපි යම් බදු වැඩි කිරීම කරා නැතුව නෙමෙයි. නමුත් මෙතුමන්ලා මොකද්ද කරේ? මෙතුමන්ලා බලයට ආපු ගමන් නොවැම්බර් මාසයේ ජනාධිපතිතුමා වැට් එක 112 තිබුණු වැට් එක 108 කරලා මේ ව්‍යාපාරික ශාස්ත්‍රයට ඉන්න මෙතුමා විශාල බදු සහනයක් ලබා දුන්නා. හැබැයි උන් නගන චෝදනාව දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඔබතුමන්ලා ගන්නකොට තිබ්බ ආර්ථික වර්ධන වේගය. වතාවක් එතුමන්ලා රජය බාර දෙනකොට දෙකයි ගානට ගෙනාවා කියලා. අපි මේ 2015 අපි මේ රටේ ආර්ථිකයේ රට බාරගත්තාට පස්සේ මදුෂාන් බලන්න අපිත් ඇවිල්ලා නියඟ කීපයකට අපි මුහුණ දුන්නා. අපේ කාලේදී. ඊළඟට ගංවතුර ප්‍රධාන මුළු රටේම ඒ කියන්නේ දකුණු පළාතේ මධ්‍යම පළාත ඊළඟට බස්නාහිර උතුරු මැද මුළු රටම යට වෙන ගම් වතුර කීපයකට අපි මුහුණ දුන්නා. එතකොට අපිත් විශාල වශයෙන් ඒ ආර්ථික රටේ තිබෙන ස්වභාවික විපත් එක්ක තමයි අපිත් රට ඉස්සරහට ගෙන ආවේ. නමුත් අපි ජනතාවට කිසිම ආකාරයේ ජනතාවට ඒ බර පටවන්න අපි ක්‍රියා කළේ නැහැ. පුළුවන් තරම් ජනතාව ආර්ථිකය දියුණු කරන්න රජයේ ආදායම වැඩි කරගෙන ජනතාවට සහනදායි ආර්ථික ක්‍රමයක් අපි ගෙනාවා. දැන් අපි දීපු හොඟක් දේවල් මෙතුමන්ලා නවත්තලානේ. දැන් අපි දුන්නා ගැබිනි මාතාවන්ට රුපියල් 2000ක පෝෂණ මල්ලක්. දැන් මෙතුමන්ලා ඒක නවත්තලා දැම්මා. දැන් ඊළඟට දැන් ත්‍රිපෝෂණ ළමයින්ට ගිහිල්ලා ගන්න. ඒකට අපි මේ වගේ අපි ලබා දීපු සහනාධාර විශාල ප්‍රමාණයක් අද වෙනකොටද බෙහෙත් මිතුමාලා බෙහෙත් අද නැවත වතාවක් බෙහෙත් වල ගණන් අද වැඩි වෙලා තියෙනවා. අපි තොරතුරු හොයාගෙන යනකොට අපිට පේනවා බෙහෙත් මිල වැඩි වෙලා තිබෙනවා. ඊළඟට අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැත්තෙන් අපි යම් සහනදායි වැඩපිළිවෙල අපි ජනතාව වෙනුවෙන් අපි ක්‍රියාත්මක කළා. නමුත් ඒවත් අද වෙනකොට නවත්තලා තියෙනවා. දැන් අද විපක්ෂ නගන මොකක්ද විපක්ෂ නගන චෝදනාව වලට ඔබතුමාලට මැදිහත් වීමේ හැකියාවක් බලන්න මේ දැන් සීනි එක්ක අපි බලමු. දැන් සීනි විශේෂයෙන්ම දැන් මෙතුමන්ලා රුපියල් 50ට තිබුණු මොනවාද කියන්නේ? බද්ද 725 සීනි කිලෝ එකකට රුපියල් 50ක තිබිච්ච බද්ද මෙතුමන්ලා ඔක්තෝබර් මාසේ 725කට අඩු කරනවා. ඒතකොට 725කට ඒ සීනි බද්ද අඩු කරලා ටොන් ලක්ෂයකට වඩා ප්‍රමාණයක් සතුසේ මිලදී ගන්නවා හා ඒගොල්ලෝ නැවත ඒව ගෙන්නන්න ගෙන. දැන් බලන්න මෙතන තිබෙනවා. දැන් මේක පෙන්වන්න පුළුවන් අද මේ ඊයේ ලංකාදීප පත්තරේ සීනි ගෙන්වීමේදී කෝටි 1600ක පාඩුවක්. කවුද මේ කියන්නේ? දැන් මේක කියන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඒ කාරක සභාවේ සභාපතිතුමා කවුද? කවුද සභාපතිතුමා? ආන්ද්‍ර ප්‍රියදර්ශන අපේ පක්ෂයේ ඔබතුමාලගේ මේ හිටපු ඇමතිවරයෙක් එතුමා තමයි ඒකේ සභාපති. ඔව් එතුමා තමයි වාර්තා කරන්නේ එතුමා කියන්නේ. ඔබතුමා දන්නවා එතුමා මේක කැඳවුවේ ඉස්ලාම් මේ පාර්ලිමේන්තුවේ මේක අපි පැන නැගුවා. ඒතකොට මේක මුදල් කාරක සභාවට ගියා. ඒතකොට මුදල් කාරක සභාවට ගියාම එතුමා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් කැඳවුවා. මම හිතන්නේ මේ ඊයේ වාර්තාව ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ වාර්තාවේදී පැහැදිලිව කියලා තියෙනවා රජයට ඒ සීනි ගෙන්වීමේදී විශේෂයෙන්ම දැන් මේක ඒ වාර්තාවල් එන්න කලින් ආනයනකරුවෝ ඒගොල්ලෝ ප්‍රකාශයක් කළා සීනි බද්ද අඩු කිරීමෙන් රජයට කෝටි 1300ක් පාඩුයි කියලා රජයට ආනයනකරුවෝ ප්‍රකාශ කරනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ ජනවාරි මාසේ 27 වෙනිදා. එතකොට මේ වාර්තාව කැඳවුවට පස්සේ විශේෂයෙන්ම අද වෙනකොට හෙළිදරව් වෙලා තිබෙනවා රජයට කෝටි 1600ක පාඩුවක් වෙලා තිබෙනවා කියලා. ඔබතුමා මුජිබුර් රහමාන් ප්‍රශ්න කන්නද? වැට් බදු අඩු කරානේ. ඔව්. රජයේ ආදායම අඩුවීම කොපමණද ඔබතුමා හිතන විදියට?
මොකද්ද? අපි ඔබතුමා කියන්නේ අපි වැඩ බදු අඩු කරා කියලා. රජයේ ප්‍රතිපත්තිය උනේ බදු අඩු කොට වෙළඳාමට සහන දීම සහ නව ව්‍යවසායකත්වය දියුණු කිරීම සහ මේ බදු අඩු කිරීම හරහා ජනතාවට සහනය ලබා දීම කියන කාරණේ. පොඩ්ඩක් ඉන්නකෝ. සීනි විතරක් නෙවෙයි තව බදු කීපයක් බදු අඩු කරා. ඒක මොනවද කියලා දන්නවද ඔබතුමා? මොකද්ද ඔබතුමා කියන්නේ? බදු කියන්නේ සීනි අරන්න මොනවද තව ඔබතුමා කියන්නේ මේ අපි සමන්ටින් මේ ඒවත් අඩු කරා පරිප්පුලත් අඩු කරා ලොකුමත් අඩු කරා ඒක නෑ කියලා මම විස්තර කරන්නම්. ඔබතුමාට කිව්වේ සීනි වල විතරක් නෙවෙයි තව වෙළඳ භාණ්ඩ බදු ගණනාවක් අඩු කරා සහ වැට් බදුත් අඩු කරා. ඒ හරහා ඔබතුමා කියන කාරණේ අර්ධ සත්‍යයක් තිබෙනවා. ඔව් ව්‍යවසායකත්ව දියුණු කරන්න ව්‍යාපාරිකින් අත දෙන්න අපි ඒක කරා. ඒකෙන් රාජ්‍ය ආදායම අඩු වෙලා තිබෙනවා. ඔබතුමා කියන කාරණේ මම පිළිතුරු දෙන්න මම කතා කරන්නේ. ඕකේ. එතකොට අද වෙනකොට විශේෂයෙන්ම දැන් මේ සීනි කිලෝ එකකට රුපියල් 50ක් ගාපු බද්ද 725ට කරා. එතකොට මේ 725ට කිරීම තුල විශේෂයෙන්ම දැන් මේ සීනි ගෙනල්ලා වරායේ ගුදම් වල තියාගෙන හිටපු දේවල් ඒවා නැවත මේ එළියට ගැනීම තුල රජයට කෝටි 1600ක පාඩුවක් වෙලා තියෙනවා කියලා කවුද පිළිඅරන් තියෙන්නේ? මුදල් අමාත්‍යාංශය පිළිඅරගෙන තිබෙනවා. ඒතකොට මේ අපි කරන චෝදනාවක් නෙමෙයි. මුදල් අමාත්‍යාංශය පැහැදිලිව කියනවා කෝටි 1600ක පාඩුවක් හොයන්න කියලා. එතකොට මේ පාඩුව එක්කෝ මේ වැට්බද්ද අඩු මේ සීනි බද්ද අඩු කිරීම තුල එක්කෝ ජනතාවට මේ ප්‍රතිලාභය යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රතිලාභය ආණ්ඩුවට එන්න ඕනේ. එතකොට ජනතාවට ප්‍රතිලාභය ගිහිල්ලා නැත්නම් ආණ්ඩුවට ප්‍රතිලාභය ඒකේ තිබෙන වාසිය ඇවිල්ලා නැත්නම් කවුරු හරි ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙක් මේ කෝටි 1600 මංකොල්ල කාලා තිබෙනවා. එතකොට මේ ආණ්ඩුව බලයට ආවෙම මහ බැංකු හොරු අල්ලන්න තමයි ආවේ. එතකොට අපිට පේනවා දැන් මහ බැංකු හොරු අල්ලලා නැහැ. දැන් LOCSලා පාරේ තාම මේ ඇවිදගෙන ඉන්නවා. එහෙම අල්ලලා තියෙනවායි කියලා කාවත් අපිට පේන්නේ නැහැ. ඔබතුමාට විනාඩි 3ක් තිබෙනවා. එතකොට කවුද අපේ මේ හිටපු මහ බැංකුවේ අධිපතිතුමා සිංගප්පූරුවෙත් ඉන්නවා. ඔව්. LOCSලා පාරේ ඉන්නවා තාම යනවා. මේ ඔබතුමාලා ආවේ අල්ලනවා කියලානේ. ඔබතුමා කියන්නේ අල්ලලා කූඩුවේ දාලා තියන්නේ කියලා. නෑ ඔබතුමාලා අල්ලලා තමයි එහෙම තමයි කිව්වේ. දැන් ඔබතුමාලා කතා කරේ නෑ ඔබතුමාලා മന്ത്രിතුමා විපක්ෂේ ඉන්නකොට ඔබතුමාලා විපක්ෂේ ඉන්නකොට කතා කරේ ආපු ගමන් අල්ලලා දානවා කියලා තමයි කතා කරේ. ඒක තමයි මම කිව්වේ දැන් පාරේ ඒක තමයි. එතකොට මේ මෙතුමන්ලගේ මේ මදුෂාන් ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්මේ. දැන් මේකේ තිබෙනවා 7 වෙනි පිටුවේ දූෂණය පරදවන රටක්. ඒකේ තුමා මෙතුමන්ලගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින් කියාගෙනලා එක තැනක කියනවා අනාගත අපගේ රජයක් යටතේද කිසිදු වංචා දූෂණයකට ඉඩ නොතබන්නේ. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව ඉහළ ප්‍රමුඛත්වයකින් ඉල්ලා සිටින වංචා දූෂණ රටින් තුරන් කිරීමට කිසිදු චකිතකින් තොරව අපි අප කැපවන බව සපත කරන්නෙමු. වංචා දූෂණයෙන් තොර දේශපාලනඥයෙකු පමණක් නොව පුරවැසියෙකුද බිහි කර ගැනීමට අපි කටයුතු කරන්නමු. ඒකේ ඊළඟ එක තියෙනවා මහ බැංකු මංකොල්ලය ගැනත් මේම ක්‍රියාමාර්ග ගන්නවායි කියලා තියෙනවා. ඊළඟට තියෙනවා වංචා සහ දූෂණ සම්බන්ධ අප පක්ෂයේ ඕනෑම තලයක මහජන නියෝජිතයන් හෝ ඉහළ නිලධාරීන් වහම පක්ෂය නිවත් කරන අතර කිසිදු බලපෑමකින් තොරව නීතිය ක්‍රියාවේ යෙදවීමට සහාය ලබා දෙනු ඇත. ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කරනු කියලා තියෙනවා. ඉතින් අපිට පේන්නේ නැහැ මේ පෞද්ගලික අවුරුද්දේ කාලය තුලදී අල්ලස් දූෂණ කොමිසම ශක්තිමත් කිරීමක් අපි දැක්කේ නැහැ. දැක්කේ දේ තමයි ස්වාධීනව වැඩ කරන්න පුළුවන් අල්ලස් දූෂණ කොමිසමත් ජනාධිපතිතුමා 20 වෙනි සංශෝධනයේ හරහා අල්ලස් දූෂණ කොමිසම් වලට නිලධාරීන් පත් කිරීමේ බලය ජනාධිපතිතුමා ලබා ගැනීම. ඉතින් ජනාධිපතිතුමා ඒ බලය තමන්ගේ අතට ලබා ගැනීම තුළ තමන්ගේ ආණ්ඩුවේ තුල සිදුවන වංචා දූෂණ කොහොමද හොයන්න යන්නේ කියන ගැටලුවක් දැන් අපිට මතුවෙනවා. ඔබතුමාගේ අවසන් විනාඩිය. එතකොට දැන් අපිට පේනවා අද වෙනකොට මේ ක්‍රියාදාමයේ තුල මේ කෝටි 1600ක ජනතාවගේ මුදල් මේ ව්‍යාපාරිකයන්ට සහන දෙන මුවාවෙන් ජනතාවට සහන දෙන මුවාවෙන් අද වෙනකොට කෝටි 1600ක මේ රටේ ජනතාවගේ මුදල් අද වෙනකොට මංකොල්ල කාලා තියෙනවා. ඒ හින්දා අද අපි විපක්ෂයේ හැටියට ඉඳගෙන අපි මේ ප්‍රශ්නේ මතු කරනවා. අපි අහනවා අද ආණ්ඩුවේ ඉන්න උදවියකින් මේ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග මොකද්ද? මේ මොවුන්ව අත්අඩංගුවට ගන්නවද? මේ මුදල් නැවත අය කරගන්න ක්‍රියාත්මක වෙනවද? දිල් මදුෂාන් එකක් මතක තියාගන්න. මහා බැංකු වංචාවේදී ඒ සිදුවෙච්ච රුපියල් කෝටි 1000ක ඒ වංචාවේදී මේ තැන්පත් මුදල් තාම මහ බැංකුව සතුව තිබෙනවා. ඒ වංචාව සිද්ධ වුණත් ඒ නඩුව ඉවර වෙනකන් තැන්පත් මුදල් තිබෙනවා මහ බැංකුව සතුව. ඒ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ මේ මුදල්. නමුත් මේ කෝටි 1600 කාලඟද තියෙන්නේ? කාලඟවත් නැහැ.
රජයේ තියෙනවද මේක තියාගෙන ඉන්නවද? නෑ. මේ කෝටි 1600 තියෙන්නේ දැන් ඒ ව්‍යාපාරිකයාට අපි අවසන් යටතේ. කරමු. ඒ හින්දා දැන් ඒ ව්‍යාපාරිකයන්ට තමුන්නාන්සලා ඒ උදුරු ගන්න දීපු මුදල නැවත ආපසු ලබා ගන්නවාද කියන එක තමයි අපි තමුන්නාන්සලාගෙන් අපිට අහන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට සංවාදාත්මක වටේ ක්‍රියාත්මක වන්නේ ඊළඟ අවස්ථාවේ මයම් වන්නේ මොහමඩ් මුසම්මිල් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ඔබතුමන් වෙත දුරකථන ඇමතුම මේගමුවෙන්. ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා ආයිබෝවන්. ප්‍රියන්ත මහත්මයා ආයිබෝවන්. අපි සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වුණ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා දුරකථනයෙන් රැඳී සිටියා. යම් කිසි දෝෂයක් හේතුවෙන් අපට සම්බන්ධතාව බිඳී යනවා. කොහොමවත් අපි යොමු වෙන මොහමඩ් මුසම්මිල් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ඔබතුමන් වෙත අතර මගදී අපි දුරකථන ඇමතුම සම්බන්ධ කරගනිමු. ප්‍රධාන වශයෙන් අවසන් නැගුණු චෝදනාව සීනි සම්බන්ධ බදු අඩු කිරීමත් එක්ක කෝටි ගානක පාඩුව. ඒ වගේම තමයි බැඳුම් කර වංචාව ගැනත් කතා කරා. යම් දේවල් කතා කරා. ඒ දුන්න පොරොන්දුවත් ඉටු කරේ නැහැ වර්තමාන රජය කියන එක කියනවා. සෞභාග්‍ය දැක්මේ තියෙන දේවල් පවා නිසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි ආරම්භයක් ගනිමු. පළවෙනි දේ තමයි මදුෂාන් දැන් මේ කට්ටිය තියෙනවා කියන්නත් එපා නැත්නම් විපක්ෂයේ ඉඳලා වැඩක් නැහැ නේ මොනවයි කියන්න ඕනේ. නමුත් අපිට පැහැදිලි කිරීමක් තියෙනවා. මොකද පළවෙනි දේ තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ අර අල්ලනවා කියන එකේ අරලියගහ මන්දිරයේ කමිටුවක් දාලා තිබ්බනේ. ඒකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියා. සරත් ෆොන්සේකා මහත්තයා හිටියා. රාජිත සේනාරත්න, අනුග දිසානායක, සුමන්තිරන්ලා මේ ඔක්කොම කමිටුවක් තියාගෙන. ඒ කමිටුවේ සානි අබේශේකර වගේ නිලධාරීන් ගෙන්නගෙන ඕන වුණාම රංජන් රාමනායක මහත්තයාට කියලා උසාවියට කෝල් එකක් අරන් අන්න ඒ ක්‍රමයට අල්ලලා ඇතුළට දාන එක දැන් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ ක්‍රමේ නම් අපේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක අපි කියන්න ඕනේ. එහෙම ක්‍රමයක් නැහැ. දූෂණ මර්දන කමිටු නැහැ. FCID නීති විරෝධීව හදලා නැහැ. ඒ කිසි දෙයක් නැහැ. අපි නීතිය පොලිස්පතිට සහ නීතිපතිට නීතිය ක්‍රියාත්මක වෙන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට දැන් මෙයාලගේ ක්‍රමයේදී මම දැක්ක දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ ඒ වාර්තාව ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා රුපියල් මට මතක විදියට මිලියන 33කට වැඩි මුදලක් ඒ දූෂණ මර්දන කමිටුවට වැය කරලා තියෙනවා රුපියල් මිලියන 33කට වැඩි මුදලක්. ඒ වාර්තාවේ නිර්දේශයක් තියෙනවා ඒ රුපියල් මිලියන 33ක මුදල කියන්නේ සම්පූර්ණයෙන් ඒක අවභාවිතා කිරීමක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමක්. ඒ නිසා ඒ කමිටුවට සම්බන්ධ වෙච්ච අයට දණ්ඩ නීති සංග්‍රහයට සහ පොදු දේපල පනත යටතේ නඩු දැමිය යුතුයි කියලා තියෙනවා. දැන් ওই කාර්ය මතු කරමුන සබතුමෙන් අහන දැන් දේශපාලන පළගැනීම් පිළිබඳ කොමිසමේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලාත් ආණ්ඩුවට චෝදනාවක් තියෙනවානේ. මෙහෙමයි. මේ කට්ටිය දැන් මේ පාස්කු කොමිසමටත් ඒකනේ කරන්නේ. මෙයාලගේ චෝදනාවල ස්වභාවය එහෙම තමයි. මුලින්ම කියනවා කොමිසම වැඩක් නැහැ කියලා. මුලින්ම කියනවා කරන්නේ නැහැ කියලා. කරන්න හදපුවාම කියනවා ඕක කරන එක වැඩක් නැහැ කියලා. මම මේ කියලා වුණා කරපු එක වැඩක් නැහැ කියලා. ඉතින් ඒක මෙයාලා අපි මොනවා කළත් මෙයාලා විවේචනය කරන්න එපා. දැන් මම කිව්වනේ මේ අශෝක අබේසිංහ මහත්තයාගේ ප්‍රකාශයෙන්ම මම මේ පළවෙනි වටේදී පැහැදිලිව පෙන්නලා දුන්නා මේ අය කියන කතයි කරන වැඩයි අතර තියෙන පරස්පරතාවය. අද කියන එක නෙමෙයි ඒක කියන්නේ. කොමිසම වැඩක් නැහැ කියලා විපක්ෂය අපි කියන කරුණු කාරණා සහිතව. ඔබතුමාගේ නායකයා නේද මේ මුළු රටටම කිව්වේ කෑ ගහලා මේ කොමිසම පිළිගන්න බෑ. මේ කොමිසමේ අර ඥානසාර හාමුදුරුවෝ එහෙම දංගෙඩියට ගෙනියනවා කියලා. ඒතර ඔබතුමාගේ ප්‍රශ්න ඉවරයි. හරි. නායකයා කියපු දේ මේ බාගෙත් නේ අහගෙන තියෙන්නේ. අහද්දි හොඳට අහගන්න ඕනේ. මම මේ සම්මන්ත්‍රණේ හිටියා. හරි. කන් ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පොඩයි. හරි මං කියන්නේ. එතකොට මේක ඉතා පැහැදිලි. එතුමා කිව්වේ මේ කොමිසම පරිපූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළා නැහැ කියලා. අපිට මේ කොමිසමේ තියෙන කරුණු සම්පූර්ණයෙන්ම මේ අයින් කරන්න බෑ. කොමිසමේ සමහර අත්‍යවශ්‍ය අන්තර්ගත කරුණු අන්තර්ගත වෙලා නැහැ. මට මොහොත ලබා දෙන්න අපේ වෙලාව බලාගෙන ඉන්න. Nangro HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. From Nestle. ඔබතුමාගේ අවස්ථාව. ඉතින් ඒ නිසා දැන් අපි රජයක් වශයෙන් අපි තාම හොඳ සහතිකයක් දෙනවා මේ කියපු සෞභාග්‍ය දැක්ම අනුව කියපු දේවල් අපි අනිවාර්යෙන් ඉටු කරනවා. මේ බඩු මිල සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒ ප්‍රශ්නේ අපේ ආණ්ඩුවට විතරක් දාන එක වැරදි. අපි නිසි ලෙස මේක කළමනාකරණය කරගනිමින් එනවා. උදාහරණයක් ගත්තොත් මම හැමදාම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනවා අපි ඒ සමන්තුතුමත් පාර්ලිමේන්තුවේ විශාල ප්‍රශ්න අහන කෙනෙක් මේ මම අහන්නේ මේවට ආනයනය කරපු දේවල් සම්බන්ධයෙන්
ඔබ විශ්වාස කරනවාද මේ රටට කව්පි මෑ මුං මේ සියලු දේවල් ආනයනය කළා තියෙනවා. බඩිරුඟු පවා ආනයනය කළා තියෙනවා. හැබැයි දැන් අපි මේ කන්නේ පස්සේ බඩිරුඟු වලින් ස්වයං පෝෂිත වෙන්න තීරණය කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් දැන් කහ ගමුකෝ. ඉස්සර කහ පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබ්බනේ. කහ මිල ඔක්කොම අපි ඒක කහ ආනයනය නවත්තලා යම්කිසි ක්‍රමවේදයකට ජනාධිපතිතුමා දැම්මා. දැන් අද සුලභ වශයෙන් කහ වෙළඳ පොළට පැමිණෙමින් තිබෙනවා. ඉතින් මේ වගේ මන්ත්‍රීතුමා මේ පොඩ ඉන්න කියන්න නෑ මන්ත්‍රීතුමා කාලේ මිල ඕන තරම් තියෙන අර පරවල ගන්න පුළුවන්. මේ ලාභෙට කුඩු ගන්න ඉන්නේ අරන්ගයක් කුඩු කරගන්න මහන්සි වෙලා. හරි පරණ ක්‍රමයට කුඩු කරගන්න කහටිය. තාම යන්නේ කිලෝ 1 රුපියල් 4 ඊළඟට වැදගත්ම දේ තමයි මේ කට්ටිය මේ ලාභ සිල්ලර සටන් පාඩ අපිට දුන්නේ මහා සුරංගනා ආර්ථිකයක් කියලා කියන්නේ. අනේ ලැජ්ජා වෙන්න ඕනේ මේ කට්ටිය මේ රට කාබාසිනියා කරලා විනාශ කරලා අඩුම ගානේ අයවැයක්වත් ගේන්න නැතුව ආර්ථිකය බාර දුන්නා. ඉතින් එහෙම දීපු කට්ටිය අද ආර්ථිකය ගැන කතා කරද්දි හතර කොණින් ඉනා. මම විශේෂ දෙයකට පෙළඹෙන්න ඒක තමයි දැන් මේ කොමිසමේ වාර්තාවත් එක්ක ඊළඟට අපි සමාජයේ ඇතුලේ ඇති කරගත යුතු විශේෂ සංවාදයක් තියෙනවා. ඒක තමයි මේ කොමිසමේ සිද්ධි වශයෙන් මේ සිදුවීම් කියලා තියෙන්නේ. හැබැයි දේශපාලඥයෝ වශයෙන් අපට වගකීමක් තියෙනවා මේ සිද්ධි පෙළගස්වලා සමාජයට යම්කිසි විග්‍රහයක් කර දීම. විශේෂයෙන්ම මේ පාස්කු දින ප්‍රහාරය පෞද්ගල රජයේ අකාර්යක්ෂමතාවය විසින් පෞද්ගල රජයේ හිටපු මුස්ලිම් മന്ത്രിවරුන්ගේ බලපෑම නිසා මේ කොමිසම ඉතා පැහැදිලිව කියලා තියෙනවා මුස්ලිම් മന്ത്രിවරුන්ගේ බලපෑම නිසා රජයේ ඒ පරීක්ෂණ අඩාල වීමට බලපෑවා. මොකද පෞද්ගල රජයේ මුස්ලිම් മന്ത്രിවරුන්ගේ බලපෑම ඊට පස්සේ නොසලකිල්ල මොකද මේකේ ගෆූර් කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමා එතුමා එක් පුද්ගලෙක් මවක් සම්බන්ධ කරගෙන අමාත්‍ය සාගල රත්නායක මහත්තයා වෙත අරගෙන යනවා මේ මව. මන්ත්‍රීතුමනි පුංචි බාධා කිරීම දුරකථන මැදම තිබුණා අපි මේ ප්‍රශ්න ටික අහලා මේමු. දුරකථන මැදම සම්බන්ධ වෙන මේ අවස්ථාවේදී ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා ආයිබෝවන් ප්‍රියන්ත මහත්මයා අපි කැටියෙන් ප්‍රශ්න ටික යොමු කරමු. ආයිබෝවන් ඔබතුමාගේ අවස්ථාව ලබා ගන්න. එතකොට ගෆූර් කියලා මේ අභියාචනාධිකරණ මිනිස්සුතුමි සාගර රත්නායක ඇමතුමා වෙත මවක් එක්කගෙන ගිහලා මේ මවගේ පුතා IS වලට සම්බන්ධයි කියලා ඒ අම්මා ඇවිල්ලා කියනවා. එතකොට එහෙම කියපුවාම සාගර රත්නායක ඇමතුමා කියනවා මේක අපි අගමැතිතුමත් අපිත් මේක දැනුවත් කියලා. හැබැයි අවුරුදු 2ක් යනකල් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. කිසිදු මැදිහත් වීමක් කරන්නේ. පස්සේ විනිශ්චයකාරතුමාට ආරංචි වෙනවා මේ පුතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත අය අතරේ ඉන්නවා කියලා. එතකොට මේ වගේ ලැබිච්ච තොරතුරු ගණන් ගන්නේ නැතුව පැත්තකට විසි කරලා එතකොට මේ රටේ අගමැතිතුමා දැනුවත් කියලා සාගර රත්නායක ඇමතුමා කියන්නේ 2016 අගමැතිතුමා දන්නේ නැහැ කියන්න බෑ. හරි? එතකොට මේ ඔක්කොම දැනගෙන කිසිදු දෙයක් වෙන්නේ නැහැ. අනිත් පැත්තේ එතෙන්ට මේකතු කරන්න. මට විනාඩියක් දෙන්න. ඔබතුමා අපි මම කාලේ කිව්වෙන් පස්සේ ඕන තරම් කියන්න. කමන්න. මේකෙදි ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් සමාජයේ ඇතුලේ වෙච්ච දේ පිළිබඳව අපි බලන්න ඕනේ. මොකද මදුෂාන් ඔබත් මමත් අපේ මෙතන ඉන්න පරම්පරාවේ අපි මුස්ලිම් සිංහල දෙමළ ඉතා හොඳ බැඳීමක් එක්ක සමාජයේ ජීවත් වුණා. නමුත් අද අපි පිළිගන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක යම්කිසි දුරස් භාවයකට ඇවිල්ලා තිබෙනවා. එතකොට මේ දුරස් භාවය සඳහා රැගෙන ආපු ක්‍රමවේදය කොහොමද? එතකොට ඒක මුස්ලිම් മന്ത്രിවරයෙක් විදියට මම තේරුම් ගන්නවා මේ කොමිසම් වාර්තාවයි මේකයි ගත්තාම මේක පැති දෙකකින් සිද්ධ වුණා. ඒක මන්තුමා කෙටි කාලයකදී වෙන්නට බෑනේ. කෙටි කාලෙකින් වෙන්න බෑ. මේක ඉතා සැලසුම් සහගතව කරගෙන ආපු දෙයක්. එකක් තමයි දේශපාලන මේ පැත්තේ. මොකද දේශපාලන වශයෙන් මම හිතන්නේ මේක මෙතුමාලා පිළිගන්නවා ඇති මුස්ලිම් ජනතාව වැඩිපුර නියෝජනය වුණේ ජාතික දේශපාලන පක්ෂවල. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ ජාතික දේශපාලන පක්ෂවල. තාම සැලසුම් සහගතව වෙනම මුස්ලිම් වර්ගවාදී රැඩිකල් දේශපාලන පක්ෂ බිහි කළා. එතකොට ඒක දේශපාලනමය වශයෙන් මේ සමාජය අනිකාගෙන් වෙන් කිරීම සඳහා එක පැත්තකින් ක්‍රියාමාර්ගය ගත්තා. අනිත් පැත්තෙන් ඒට සමගාමීව ආගමික ක්‍රියාවලියක් ඉස්සරහට ආවා. මොකද දැන් අපි ඒක බලන්න ඕනේ. දැන් මේක සාමාන්‍ය සිංහල ජනයාට එච්චර ගෝචර වෙන එකක් නෙවෙයි. නමුත් අපේ මුස්ලිම් සමාජය ඇතුලේ ආගමික වෙනස් වීම කරගෙන ආවා. ලංකාවේ හිටපු සූෆි මුස්ලිම්වරු, සාම්ප්‍රදායික මුස්ලිම්වරු සිංහල සමාජයත් එක්ක ඉතා හොඳ බැඳීමකින් තමයි ජීවත් වෙන්නේ.
එතකොට මේ ආගමික වශයෙන් වෙනස් වීම ඊටම සූක්ෂම වෙනස් වීම කරේ. දැන් මම එක උදාහරණයක් කියන්නම්. ලංකාවට හඳුන්ලා දුන්නනේ මූණු වහන එක. එතකොට අපි ඇත්තටම හිතමුකෝ අම්මා කෙනෙක්ගේ මූණ වහපුවාම මොකද වෙන්නේ? අම්මගේ මූණ වහපුවාම ඒ අම්මට ඒ ගමේ තියෙන සම්බන්ධතාවය අඩු වෙනවා. අඩු වෙනවා නෙවෙයි ඇත්තටම නැති වෙනවා. ඊට පස්සේ ඒ අම්මා ඒ දරුවා හදන්නේ කොහොමද? ඒ සම්බන්ධතාවයෙන් දුරස් වෙලා හදන්නේ. එතකොට දශක ගණනාවක් තිස්සේ ඒ දරුවා හැදිලා දශක දෙකකින් තුනකින් සමාජයට එද්දී ඒ දරුවා අර සමාජයත් එක්ක හොඳට පෑහෙන දරුවෙක් නෙවෙයි. ඒ දරුවට ගේනවා සහරාන්ලගේ මතවාදී. ඒ දරුවට ගේනවා වෙනත් මොහොතක් දෙන්න මම ඔබතුමාගේ ප්‍රශ්නේ අපි ඔබතුමා අර අගමැතිතුමා හිටපු අගමැතිතුමා ගැන චෝදනාවක් කරා. අපි ඒ කාරණාව බැහැර කරන්න උත්සාහ කරන්නේ. එතුමා දැනගෙන හිටියා නේද කියලා වගකී යුත්තේ. හැබැයි මේ වාර්තාවේදී එතුමාගේ පැත්තට බර ගොඩක් අඩුයි. ඒක අපි දන්නේ නැත්නම් කියලා. ඔබතුමාගෙන් අහනවා මෙන්න මේක. දැන් විපක්ෂයේ ඉන්නකොටත් මේ රටේ යම්කිසි සිද්ධියක් වෙනකොට වග කියන්න ඕන. ඔබතුමා කියන විදියට මේ හිරු බලයේ වැඩසටහනේදීම කේලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පිළිගන්නවා සහරාන් හෂීම් ඇතුළු 27 දෙනෙකුට අපි එවකට ඔබේ රජයේ කාලේ බුද්ධි තොරතුරු ලබා ගැනීමේ බලකායක් තුල නැත්තම් කණ්ඩායමක් විදිහට තියාගෙන ඉන්න උඩ අපි පඩි ගෙවුවා කියලා. ආණ්ඩුවේ සල්ලි වලින්. කේලි රඹුක්වැල්ල මැතුම මේ පුටුවේ ඉඳගෙන පිළිගන්න. මෙතුමයි. නෑ නෑ මම දන්නේ කියන්නේ. හරි. පොඩින් ඒකනේ මේ ප්‍රශ්නේ. එහෙම පිළිගත්තා. ඔබතුමා දන්නේ නැතුණත් කමන්නේ මේ රට දන්නව කොමිසම දන්නවා වචනයක් අහන්න ගෙනාවේ නැහැ. වර්තමාන පාර්ලිමේන්තු කතානායකවරයා කියනවා අපි ඔය ප්‍රහාරය දැනගෙන හිටියා. නමුත් අපිට අයිතියක් නැහැ. ඕක මේ ආණ්ඩුවේ වක්කීම ආණ්ඩුව හොයාගන්න. අපි කෙටියෙන් ප්‍රශ්නම කරමු. මේ ඒ වගේම ඊළඟ එක ඔබතුමා වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක කණ්ඩායම නැත්නම් ඒ ආරක්ෂක අංශය දැනගෙන හිටියා. මේ කිසි කෙනෙක්ගෙන් අඩුම තරමේ ওই කොමිසම ප්‍රශ්න කරා කියලා මේක දැනෙන්නේ නැහැ. අපි අහන්නේ මේක හිතාමතා මගහැරියද නැත්නම් මේ කොමිෂන් වාර්තාව තුළ මේ කාරණා ආවට පස්සේ පුතුමාට උත්තර දෙන්න බැරි ඉඳලා ඒක තමයි මේ කොමිෂන් කාලේ නෙවෙයි තමුන්ලාන්සලා කාලේනේ පත් කරේ. ඒ හින්දා ඔය ಗುಣ දොස් අඩුපාඩුකම් ඔක්කොම තමුන්ලාන්සලාට ඒ කාලේ කියන්න තිබ්බා. දෙවෙනි එක තමුන්ලාන්සලා ඒ කාලේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා කෝලමක් දැම්මනේ. එතකොට ඒකේ වාර්තාවේ ওই ටික ඔක්කොම සඳහන් කරන්න තිබ්බනේ. ඒ හින්දා මේ ඒවා මේ අවුරුදු 1 පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ 2019 අප්‍රේල් 21 මේ කියන්න දෙන්නේ 2019 අප්‍රේල් 21 සිද්ධ වුණේ. අපි ආණ්ඩුව ගත්තේ 2019 නොවැම්බර් 16. පොල් ගෑවද මාස 8ක් විතර. අපිත් අහන අවුරුද්ද මාස 8ක් පොල් ගෑවද? මොකද්ද කළේ? ආණ්ඩුවේ කරේ. ඒ ආණ්ඩුවේ മന്ത്രിවරු දෙන්නෙක් හරි පොල් ගෑවද? මගේ නිදාස් කාලේ වද. ඔයාලා අල්ලන්න. මට මේ අපි ඉතින් අල්ලන විදිහ අල්ලනවා තමයි කියන්නේ. අල්ලන්න කියන්නේ මේ සංගලනේ. කොයිද මේ සාරාන් හසීම්ලට පඩි දුන්නේ ඒක ගැන වචනයක් නැහැ නේ. ඉතින් වචනයක් නැත්තම් අපි ඒක වෙනම විමර්ශනය කරනවා. ගිහින් පැමිණිල්ලක් දාන්න CID එකට. කොන්දක් තියනවානේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මෙතන කෑ ගහන්න එපා CID එකට කියලා පැමිණිල්ලක් දාන්න. ඔබතුමාගේ තවත් විනාඩි 3ක් තිබෙන ඔබතුමාට. ඉතින් ඒ නිසා මම ඉතින් මම ප්‍රශ්න ඇහුවෙම නැහැ නේ ඔබතුමාගේ. අපි කෙටියෙන් මොකද ඔබතුමාගේ අවසන් විනාඩි 3ක්. මම අහන්නේ ඔබතුමා මේ කොමිෂන් වාර්තා ප්‍රතික්ෂේප කරනවා. මම කොමිෂන් වාර්තාවේ තියෙන සමහර දත්ත මේකේ තියෙන නිර්දේශ පිළිබඳව සෑහීමකටපත් වෙන්න බෑ. ඒක අපි කියන්න ඕනේ. සමහර දත්ත අතිවිශේෂ දත්ත මේකේ තියෙනවා. හැබැයි මේක පරිපූර්ණ වාර්තාවක් නෙවෙයි කියන එක අපි විශ්වාස කරනවා. මොකද මේක එක පැත්තකින් කොමිසමකට ඒ සීමාව තියෙනවා. විමර්ශකයින් තමයි මෙතනින් එහාට රජයේ මේ කොමිසමට සීමා වෙන්නේ නැහනේ. අපි ත්‍රස්ත විමර්ශන අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධ්‍යංශ හරහා රජය විශාල මෙහෙයුමක් කරනවා. ඒ නිසා කොමිසම් වාර්තාවේ එළිවෙන තොරතුරු බුද්ධ්‍යංශ සහ විමර්ශන තොරතුරු මේ සියල්ල එකතු කරගෙන තමයි රජය මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකේ අහවලා අල්ලව්වේ නැහැ, මෙයා අල්ලව්වේ නැහැ, අරයා අල්ලව්වේ නැහැ කිය මේ මතු පිටින් කිව්වට වැඩක් නැහැ. ඒවා තමන්ට තේරෙන ප්‍රමාණය. තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට කියන්නේ. නමුත් මේක විශාල වශයෙන් අද වෙද්දී රජයේ සැලකිය යුතු පාලනයක මේක සිටිනවා. තව සිදුවීම් නොවන ආකාරයේ සැලකිය යුතු පාලනයක් කරමින් යනවා. ඉතින් මම මේ කියාගෙන ආවේ මුස්ලිම් සමාජයේ වෙනසක් කරමින්. ඒකට ඒ ආගමික පැත්තෙන් ඒ කරපු වෙනස. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ දශක දෙකක් තුනක් ගියපුවාම මේ සමාජයේ යම්කිසි රැඩිකල් මට්ටමක තමයි ඒ කියන්නේ අර වෙනසෙන් පස්සේ අර ප්‍රතිසංස්කරණ වලින් පස්සේ සමාජයේ යම්කිසි රැඩිකල් මට්ටමක තමයි තියෙන්නේ. අන්නේ රැඩිකල් තැනට දේශපාලනයේ නැවත ගෙනාවා. ඊට පස්සේ මොකද්ද කරේ? ඊට පස්සේ දේශපාලනයේදී ඉල්ලුවා වෙනම නැගෙනහිර කලාප. මුලින් මේක ඉල්ලුවේ නැහැ. නමුත් ඉල්ලුවා. ඊට පස්සේ නැගෙනහිර කලාපය. ඊට පස්සේ දේශපාලනයේදී ගැටුම්කාරී ප්‍රවේශයක් ගත්තා. අපි දැක්කා හිස්බුල්ලා
පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා බාධා කරනවා නෙමෙයි. දැන් ඔබතුමා ඔය චෝදනා කරන අය ඔබතුමාලා එක්ක 2005 ඉඳන් 2015 වෙනකන් ආණ්ඩුවේ හිටියා. ඔබතුමා ඒව අමතක කරලා කතා කරන්නත් එපා. එතකොටත් ඔය නැගෙනහිර කලාප ඔක්කොම එතකොටත් හිටියා ඔබතුමාලා එක්ක තමයි හිටියේ. මම මේ හිටපු කාලේ කතා කරන්නේ. මම මේ හිටපු කාලේ ඔබතුමාලා එතකොට සුදු වුණු ගගා තියාගත්තා. දැන් තමයි වෙන දේවල් කියන්නේ. අනේ කියන්නේ. හරි. මම ඒ කාලෙත් මේ දේවල් කියලා තියෙනවා. අපි කියලා තියෙනවා. හරි. ආණ්ඩුවක සංධානයක අපිට යුද්ධ කරගෙන යද්දී හරි ඒ කට්ටිය මේ පැත්තට ඇවිල්ලා එකතු වෙලා ආණ්ඩුවේ බැසිල් ගැන කියනවා වගේද? ඈ දැන් බැසිල් මහත්තයා ගැන කියනවා වගේද? නෑ. ඒ බහුතරයේ තබාගෙන යද්දී ඒ ප්‍රශ්නේදිත් අපි එතෙන්දි කිව්වා. ඒක කිව්වා. ඒ විතරක් නෙවෙයි. මේ ප්‍රවේශයේදී මෙතුමා දැන් මෙතුමා බේරෙන්න හදනවා. මෙතුමත් වග කියන්න ඕනේ. මෙතුමත් ඒ රැඩිකල් කරන දේශපාලනයට වග කියන්න ඕනේ. මොකද ඉතා පැහැදිලිව මෙතුමා මේ සියලු දේවල් ආරක්ෂා කරන්න කතා කරපු කෙනෙක්. මොකද ආරක්ෂා කරේ කොයිද? තමුන්නාන්සේ ඇත්තටම තබ්ලිග් ජමාත්ලා හරහා මූණු වහලා දැඩි ලෙස මූණු ආවරණ යොදාගෙන මේ සමාජයේ වෙන් කරද්දී තමුන්නාන්සේලා ඒවා සාධාරණීකරණ පාර්ලිමේන්තුවේ කතා කරේ නැහැ. තමුන්නාන්සේ කතා හැන්සාඩ් එකේ තියෙන ඕනතරම්. තමුන්නාන්සේලා මේවට උත්තේජනයක් දුන්නා. එතකොට ඒ උත්තේජනෙ මම නිදහස් කාලයක් දෙන්න ඔයා එක කොනක ඉන්න ඔබතුමාගේ අවසන් විනාඩියේ තිබෙන නිසා එතකොට ඒ අන්තිම විනාඩිය කියන්නේ අන්තිම විනාඩිය කියන්නේ එතකොට ඒ නිසා මොකක්ද දෙන්න දැන් මම උත්තර දෙන්නේ මම ඔබතුමාට කාලය ලබා දෙන්න. මෙයාගේ තුන්වෙනිවටයක් තියෙනවා. දෙවිවට නෙමෙයි දැන් මෙතුමා ප්‍රශ්න කරනවා. දැන් ඔබතුමා ප්‍රශ්න කරා. දැන් නෑ ඒ කියන්නේ දැන් මෙතුමා මේ මං ගැන වැරදි අදහස් කියනකොට මම ඒ උත්තර දෙන්න ඕනේ. මම මෙතුමාට කියන්න කැමතියි මෙතුමා මේ එක කෝණයක ඉඳන් කතා කරන්නේ. මෙයා එක කෝණයක ඉඳන් එක වැරදි දකින්නවා අනිත් දේවල් වල වැරදි දකින්නේ නැහැ. හැමතිස්සෙම රටක මුස්ලිම් අන්තවාදයේද සිංහල අන්තවාදයේද දෙමළ අන්තවාදයේද කියලා නෑ. මේ හැම අන්තවාදයක්ම මේ රටේ ආරක්ෂාවටත් ඒ වගේම මේ රටේ ඉදිරි ගමනටත් බාධකයි. නමුත් මෙතුමා හොඳට දන්න දේශපාලනේ ඒ දැනගෙන වහනවා මේ අන්තවාදවල් පෝෂණය කරන්නේත් එක අන්තවාදයකින් උදවිය තමයි මේව පෝෂණය කරන්නේ. මෙයා ඉන්නේ ඒ අන්තවාද. අපි ඔබතුමාගේ අවසන් විනාඩිය දැන් මේ අන්තවාදී නොවන මේ අන්තවාදී ඒක තමයි ඇත්ත කතාව. අන්තවාදී නොවන කියලා හිතාගෙන ඉන්න මුජිබුර් රහ්මාන්ලා තමයි පාර්ලිමේන්තුවේ දැන් තබ්ලිග් මෙන්න මේ කොමිසමේ පැහැදිලිව තියෙනවා පිටුව 25. තබ්ලිග් වරුන්ට ත්‍රස්තවාදයේ සමග ඍජු සම්බන්ධයක් නොඇතිවද තබ්ලිග් ජමාතේ ඉගැන්වීම් සහ විශ්වාසයන් රැඩිකල් මුස්ලිම් කණ්ඩායම් වලට සම්බන්ධ වීමට මූලික හැරවුම් ලක්ෂයක් වී තිබෙන බවය. කොමිසමේ කියන්නේ ඉතා පැහැදිලිව. මේ සාක්ෂි ඔක්කොම ඇතුව. එතකොට තබ්ලිග්ලා තමයි කියන්නේ මූණු වහන්න ඕනේ ඔක්කොම දේවල්. මෙතුමන්ලා තමයි ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරේ. මම ඒකයි මේ කියන්නේ. මේ රැඩිකල් ආගමික ප්‍රතිසංස්කරණෙද්දී ඒවට දේශපාලන මූණු වල දීලා කතා කරපු උදවිය මේ. ඒකට අද මේ නොදන්න පාට ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් මේ කියන්න දෙන්නකෝ. පොඩ්ඩක් ඉන්න. මේ කියන්න දෙන්න. ඊට පස්සේ වෙන්නෝ අධ්‍යාපනය. අපි අසත්සල් මහත්තයා. හරි ඔයා නේ අසත්සල් ගැන කියන්නකෝ. ඊළඟට ඔබතුමා පොඩ්ඩක් ඉන්න. මම ඉන්නේ. ඔයාගේ තුන්වෙනි වටේ උත්තර දෙන්න. මගේ නිදාස් කාලය දෙන්න. ඔබතුමා කාලය අවසන් මම ඔබගේ නිදහස් කාලය ලබා දීමට හැකියාවක් නැත්තේ ඔබතුමා කාලය අවසන්. මෙයානේ මගේකට පැටි මැදිහත් වුණ නිසා ඔබතුමාට කාලය ලබා දීලා තියෙනවා. ඊළඟට දැන් මේ වෙන්නු අධ්‍යාපනයක් ගැන කතා කරනවා. මද්‍රසා ගැන කතා කරනවා. හරි. අපි ඔබතුමාට අවසන් කරන අවස්ථාව ලබා දෙන්න. දැන් කොමිසමෙන් ඉතා පැහැදිලිව කියලා තියෙනවා. හරි. මේ පිටු දෙකේම පිටුව 256 හරි ඉස්ලාහිය අරාබි විද්‍යාලයේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සිසින්තු ඉගැන්වූ බවත් ආයුධ සමග සටන් කිරීම අනිවාර්ය බවත් සාක්ෂි තිබේ. ඉතින් මම මේක තව ගොඩක් විස්තර තියෙනින්ද කියන්නේ. ඊළඟට පිටුව 246 සිරියාවට ගිය ඉන්දියානු ජාතිකයන් ශ්‍රී ලංකාව සංක්‍රමණය කිරීම සඳහා යොදා ගැනීම. මීගමුව පුත්තලම හලාවත යන ප්‍රදේශවල මද්‍රසාවල පුහුණුව ලබා ISIS සංවිධානයේ බැඳීම සඳහා සිරියාවට ගිය ඉන්දියානුන් කීප දෙනෙකු සහභාගී බව ආයතනයක් ලෙස ඉන්දියා බුද්ධ්‍යංශ මීට පෙර කොච්චිකඩේ අල්කම් මද්‍රසා පිළිබඳ රාජ්‍ය බුද්ධ්‍යංශ දැක්කා. අපි අවසන් කරමු මණ්ඩලතුමා කාලය අවසන් වෙනවා. මේවා සාක්ෂි ඕන තරම් තියෙනවා. එතකොට අද මේවත් තියාගෙන තමයි වෙන්වෙන්ට හැමදේම කතා කරන්නේ. ඇඳුමෙන් වෙන්වෙන්ට, අධ්‍යාපනයෙන් වෙන්වෙන්ට. එතකොට අපි මේ 21 වෙනි සියවසේ ඉන්නේ. අපි මේ හැම කෙනාම එකතු කරන්න කතා කරන්න ඕනේ. එතකොට ආගමික මූණුවරින් එන රැඩිකල් කරණයට දේශපාලන වශයෙන් මේ කට්ටිය උල්පන්දම් දීම තමයි එදා සිට කරේ. අදත් කරන්නේ වෙනත් ව්‍යාජ ආකාරයකින් ඒක. මේක කොමිසමේ එහාට ගිහිල්ලා බුද්ධිවංශ විමර්ශනය කරනවට අමතරව සමාජීය වශයෙන් මුස්ලිම් සමාජය ඇතුළේ ශ්‍රී ලංකේ සමාජය තුලත් දැවැන්ත ප්‍රතිසංස්කරණයක් මේකට සිද්ධ කරන්න ඕනේ. මේක දේශපාලන වාද විවාදයට එහා ගිය
ප්‍රතිසංස්කරණයකට අපි බොහොම ස්තුතියි. එහෙම ගියොත් විතරයි අපිට නිට්ටාවට මේ ප්‍රශ්නේ සුව කරන්න බොහොම ස්තුතියි ඔබතුමාට ක්‍රියාත්මක වන්නේ සංවාදාත්මකවට අපි කෙටි විරාමයක් ලබා ගැනීමු.